රයිට්. එතකොට සමාජ ප්‍රතිලාභ කියන තැනදී අපි සමාජ ප්‍රතිලාභ කියන එක කියන්නේ වාසිය. දැන් ප්‍රතිලාභය කියලා කියන්නේ අපිට එන වාසියනේ. ඒ වගේම තමයි සමාජයේ පැත්තට තියෙන දුර්වලතා ගැනත් අපි කතා බහ කරනවා. මුලින්ම අපි ප්‍රතිලාභ ගැන කතා කරලිමු. එතකොට සමාජ ප්‍රතිලාභ නැත්නම් සොසයිටි එකක් විදිහට අපි අරගත්තම ගොඩාක් වෙලාවට අපිට මේ පරිගණක ක්‍රීඩා ඊළඟට අන්තර්ජාල භාවිතය ඊළඟට ෂණික පණිවිඩ සේවය අපි පාවිච්චි කරන WhatsApp Viber වගේ අපි ඒවට කියනවා instant messaging services කියලා ඊළඟට online streaming facilities නේද අපි අර අහුවත් ඒවා නේද Netflix Streamflix right ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා සහ ගොඩක් applications තියෙනවා online streaming කරන right ඒ වගේම තමයි සමහර movies නේද දැන් ඔයගොල්ලෝ ගත්තොත් Disney Plus කියන movie series එක නැත්නම් සමාගමේ යන ටෙලිකාස්ට් වෙන series එක ඒවා online තමයි ඒගොල්ලෝ රිලීස් කරන්නේ crowd එක බේස් කරගෙන right දැන් ඔය Avengers කියන movie series එකේ sub series එකක් TV series set එකක් විදිහට ඒගොල්ලෝ series එකක් රිලීස් කරනවා ඒ රිලීස් කරන්නේ වගේ ඒගොල්ලෝ රිලීස් කරන්නේ එක ඔන්ලයින් සීරීස් එකක් විදිහට රයිට් සහ ටීවී channel එක Disney Plus කියන channel එකත් ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා සහ ඒකම ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න පටන් ගන්නවා රයිට් ඊළඟට 3D experience එක නේද ඒක තනිකරම IT related දෙයක් රයිට් IT වලින්ම තමයි ඒකේ layers වෙන් කරලා 3D effect එක හදාගෙන ඒක අපේ 3D glass එකට capture වෙන විදිහට manage කරගන්නේ right ඒතර ඔය කියන සමාජ ප්‍රතිලාභ අපිට දකින්න පුළුවන් ආර්ථික ප්‍රතිලාභ පැත්තෙන් ගත්තොත් economical benefits පැත්ත ගත්තොත් ඵලදායීතාවය සහ ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන productivity කියලා දරදේශීය නිෂ්පාදනය වෙනදා මේ සමස්ත වැඩිවීම වගේ දේවල් මේ IT පැත්තෙන් directly සහ indirectly ඍජුව සහ වක්‍රාකාරයෙන් භාවිත කරන්න පුළුවන්. මොකද IT කියන ෆීල්ඩ් එක අරගත්තම ඒගොල්ලෝ ඒ ෆීල්ඩ් එක ප්‍රොෆිටබල් ෆීල්ඩ් එකක් right ලාභ ලැබිය හැකි ක්ෂේත්‍රයක්. ඒකෙන් දලදේශීය නිෂ්පාදනය කියන එකට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ප්‍රොඩක්ට්ස් හදලා විකුණනකොට සමස්ත වෙළඳාමේ ප්‍රතිශතය වැඩි වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ මෘදුකාංග සහ දෘඩාංග softwares and hardwares අපි පාවිච්චි කරනකොට වෙන වෙන කටයුතු සඳහා නැත්නම් වෙන ශේෂ්ත්‍ර සඳහා ඒ වගේ තියෙන productivity එකත් ඉහළ දමා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තොරතුරු බෙදා හදා ගැනීම information sharing කියන එක. right දැන් අපි මේ ලෙසන් එකේ big data කියන එක ගැන කතා කරානේ. එතකොට big data කියන මහා දත්ත කියන concept එකේදී අපි කරන්නේ දත්ත ගොඩක් එකතු කරලා ඒක ඇනලයිස් කරලා මේ මොහොතේ ලෝකයේ පවතින නව රටාවන් අඳුනා ගැනීම. ඒකට ඒක වෙළඳාමක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සමාජයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඊළඟට යම්කිසි ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒතර ඒ කියන තොරතුරු බෙදා හදා ගැනීම වගේ දේවල් වලට අපිට ICT භාවිතා කරන්න පුළුවන්. ඒක ආර්ථික ප්‍රතිලාභයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි වලාකුළු පරිගණකය, cloud computing කියන එක. right එතකොට එතෙන්දී අපිට හම්බෙන applications අපිට හම්බෙන services right ඒ වගේම security පැත්ත වගේ දේවල් සහ reliability විශ්වසනීයත්වය ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මිනිස්සු පෙළඹෙනවා cloud එකේ Tamanට අවශ්‍ය දේවල් ගබඩා කරලා තියාගන්න. මොකද ඒක ඕන තැනක ඉඳලා ඕනම device එකකින් access කරන්න පුළුවන්. right එතකොට ඒ වගේ සේවාවක් ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභයක් දෙනවා. මොකද උදාහරණයක් විදිහට ඕගනයිසේෂන් එකක දෙයක් ක්ලවුඩ් එකේ ගබඩා කරලා තියෙනකොට ඕගනයිසේෂන් එකේ ඉන්න ඕනම කෙනෙකුට එයාට අදාළ අවසර ලබා දීම තියෙනවා නම් ඕන තැනකින් ලොග් වෙලා ඒ කියන දේවල් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවකදී පැන්ඩමික් සිටුේෂන් එකකදී අපිට රිමෝට් ඇක්සස් වගේ ෆැසිලිටිස් විශාල වශයෙන් බලපානවා work from home කියන concept එක අරගෙන යන්න. right එතකොට ඔය කියන ආර්ථික ප්‍රතිලාභ ආයතනයකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right ඔව් ඒ වගේම තමයි අර මම කිව්වා වගේ ගැටලු පැත්ත ගැනත් අපිට කතා බහ කරන්න තියෙනවා. right ගැටලු පැත්ත ගැන ගත්තම සමාජ හා ආර්ථික ගැටලු විදිහට අපි කතා බහ කරනවා.
මේ රැකියා යම් ප්‍රමාණයක් අහිමි වීම. රයිට්? ඇත්තට මේක කර්මාන්ත ශාලාවක් වගේ ගත්තොත් උදාහරණයක් විදිහට ප්‍රොඩක්ෂන් ලයින් එකක් දැන් මෝටර් මැකැනික් පැත්ත අරගත්තම දැන් ගොඩක් වෙලාවට වාහන නිෂ්පාදනය කියන එක ටෝටලිම මැෂීන් ඉන්වෝල්ව් වෙලා සිද්ධ කරන දෙයක්. මිනිසුන්ගේ ඉන්වෝල්ව් වීම බොහොම අඩුයි. රයිට්? එතකොට ඉස්සර ඒ වැඩේ කරන්න පෙළඹෙන්නේ නැත්නම් කරන්න හැකියාව තිබුණේ මිනිසුන්ට. නමුත් ආයතන වලින් යන්ත්‍ර උපකරණ සහ රොබොටික්ස් කියන ටෙක්නොලොජීස් ඇතුළට ගන්නවත් එක්කම ඒ වැඩේ කරපු පුද්ගලයන්ට ඒ ජොබ් එක අහිමි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේක එක පැත්තකින් ඒක ගැටලුවක්. මොකද දැන් මෝටර් මැකැනික්ස් දන්න කෙනාට අපිට කියන්න බෑනේ දැන් මේක රොබොටික්ස් වලින් කරනවා රොබොටික්ස් ඉගෙනගෙන කරන්න කියලා. රයිට්? ඒකට යම්කිසි කෙනෙක්ට පුළුවන් හිම ඉගෙනගෙන එතනට එන්න. නමුත් ඒකට සමහරවිට කාල වේලාව ප්‍රශ්න වෙන්න පුළුවන්, මුදල් ප්‍රශ්න වෙන්න පුළුවන්, රයිට්? වෙන ගැටලු තියෙන්න පුළුවන්. ඒක නිසා අපි කර ඉන්න දෙයක් එකපාරට වෙනස් කිරීමේ හැකියාව අඩුයි. නමුත් ආයතනික වශයෙන් ගත්තම ආයතනයේට මිනිසෙක් ඉන්නවට වැඩිය ලාභයි රොබෝ කෙනෙක් ඉන්නේ. මොකද රොබෝ පැය 24ම වැඩ කරන්න පුළුවන්, ඉලෙක්ට්‍රිසිටි විතරයි දෙන්න තියෙන්නේ, මේන්ටේනන්ස් කරගන්න තියෙනවා. පැය 24ම වැඩ කරවන්න පුළුවන්. හැබැයි මිනිසෙක්ට එහෙම බෑ. මිනිසෙක්ගේ සාමාන්‍යයෙන් උපරිම කාලය පැය 8ක් කියලා තමයි නීති රෙගුලාසි වලට අනුව තියෙන්නේ. ඒකට පැය 8ට වඩා වැඩ කරන්න අවශ්‍ය නම් සේවකයාගේ කැමැත්ත අවශ්‍යයි. හරිද? ඒ වගේ ආයතනයේ පැත්තෙන් ඒගොල්ලන්ට වාසි සහගත වෙන අවස්ථා ආවම ඒගොල්ලෝ ටෙක්නොලොජි කියන එක පර්චේස් කරලා ඒකට අදාළව තියෙන ජොබ් ඔපචුනිටි එක රැකියා අවස්ථාව අහිමි වෙන තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ පොසිටිව් පැත්තකුත් තියෙනවා. වෙන වෙන අංශ වලින් ගොඩක් රැකියා අවස්ථා නිෂ්පාදනය වෙනවා. රයිට්? මෘදුකාංග නිෂ්පාදනය කිරීමට පිරිස ඕන වෙනවා. මෘදුකාංග මේන්ටේන් කරගන්න, කළමනාකරණය කරගන්න පිරිස ඕන වෙනවා. එතකොට මේ පැත්තෙන් රැකියා බිහිවීමක් සිද්ධ වෙනවා. නමුත් අර රැකියාව අහිමි වෙන කෙනාටම රැකියාව ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රයිට්? තව ප්‍රධාන ගැටලුවක් තමයි මේ ඉන්කරෙක්ට් පෝස්චර්. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ සෞඛ්‍ය ගැටලු කියන එක. රයිට්? ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි පරිගණකයක් පාවිච්චි කරනකොට ඕගොල්ලෝ පවා පරිගණකේ පාවිච්චි කරනකොට මේ දකුණු අත පැත්තේ පෙන්නලා තියෙන විදිහට පරිගණකයේ භාවිතා කිරීමක් වෙන්න ඕනේ. රයිට්? එතකොට මෙතනදී ගොඩක් දේවල් ගැන අපි කතා බහ කරනවා. එකක් තමයි කොන්ද කෙලින් තියාගෙන ඉඳීම. රයිට්? ඊට බෑක් රෙස්ට් එකක් තියෙන එක. කියන්නේ කොන්ද පිටිපස්සේ එයාව කෙලින් තියාගන්න යාට ආධාරකයක් තියෙන්න ඕනේ. බංකුව වල ඉඳගෙන වැඩ කරන එක අපි අනුමත කරන්නේ නැහැ. ඒක කාලයක් යනකොට මේ බෑක් පේන්ස් එන්න, කොඳු වැට පෙළියේ නැත්නම් කොන්දේ වේදනාවන් එන්න හේතු වෙනවා. රයිට්? අවසානයේ ඒක කොඳු වැට පෙළියේ ගැටලුවක් දක්වාම යන්න පුළුවන්. ඊළඟට නිවැරදි උස, නිවැරදි ඇස් මට්ටම, රයිට්? ඊළඟට තිරය පොසිෂන් කරලා තියෙන තැන, ඊළඟට ඔයගොල්ලෝ මේසය මත අත තබා ගන්න විදිහ, මවුස් එක අල්ලන විදිහ, කීබෝඩ් එක පාවිච්චි කරන විදිහ, රයිට්? ඔය කියන හැම දෙයක්ම නිසා යම් යම් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි වේලාවක් පරිගණකයක් සමග ක්‍රියා කිරීම මත ඇස් වලට විශේෂයෙන් හානිදායී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. රයිට්? සාමාන්‍යයෙන් පරිගණකයක වැඩ කරනකොට වැරදි ඉරියව් නිසා significantly නිරන්තරයෙන් අපිට දකින්න පුළුවන් ආබාධ ඇති වෙන්න පුළුවන් බෙල්ලේ, රයිට්? ඊළඟට ඇස්වල, ඊළඟට ඔයගලන්ගේ රිස්ට් එකේ, රයිට්? මැණික් කටුව ආශ්‍රිතව, රයිට්? මැණික් කටුවයි අල්ලයි සම්බන්ධයෙන් එයා ඉදිමෙන්න ගන්නවා, රයිට්? ඊළඟට ඔයගලන්ගේ කොන්දේ වේදනාවන් ඇති වෙන ගන්නවා නිවැරදි ඉරියව්වකින් වාඩි වී නොතිබීම, රයිට්? ඊළඟට ස්ථූලභාවය, රයිට්? ඔය වගේ ගොඩාක් සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. ඒත් ඒ වගේ සෞඛ්‍ය ගැටලු කීපයක් තමයි උතන කතා කරලා තියෙන්නේ. කපාල දෝනා සහලක්ෂය, ඒක අපි කතා කරනවා කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා. මම කිව්වේ මැණික් කටුව ආශ්‍රිතව අපිට ඇති වෙන්න පුළුවන් ගැටලු කියලා මේකට පෙන්නලා තියෙන්නේ මැණික් කටුවයි. එනකොට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ අපි මවුස් එක හරියට හැන්ඩල් නොකිරීම. කියන්නේ අපි විතරම මේසේ අපි හුරු වෙලා තියෙන මේසේ ගැට්ටට අත හිර කරගෙන මවුස් එක පාවිච්චි කරන්නේ. සාමාන්‍ය මවුස් එක පාවිච්චි කරන හරිම විදිහ තමයි අපේ ආම් එක, ඒ කියන්නේ වැලිමිටෙන් පහළ තියෙන කොටස
මේසයක් මත රෙස්ට් කරනකොට තමයි අපි අපේ අතින් මවුස් එක හැන්ඩල් කරන්න ඕනේ. රයිට්? ඔය පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණය CVS කියලා අපි කියනවා. රයිට්? කම්පියුටර් විෂන් සින්ඩ්‍රෝම් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඔය වගේ ඔය ඇහි පොඩි පොඩි මුලින්ම ඇස් රිදෙන, ඇස් කකියන, ඔළුවේ කැක්කුම වගේන තැන් වලින් පටන් අරගෙන පස්සේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් දක්වාම වර්ධනය වීමේ හැකියාව තියෙනවා. රයිට්? මාංශ පේශී සහ අස්ථි ආශ්‍රිත ගැටලු. ඒ කියන්නේ අපි වැරදි ඉරියව්ව සිටීම නිසා ගොඩක් වෙලාවට කොන්දර තමයි යෝග බලපාන්නේ. මට පුද්ගලිකව බලපාලා තියෙනවා එහෙම වැඩි කාලයක් අපි ඒ විදිහට වැඩ කිරීම මත. රයිට්? එතකොට පුනරාවර්තී ආතති පීඩාව, repetitive stress injuries දැන් repetitive stress injuries කියලා කියන්නේ අපේ මානසික සම්බන්ධයෙන් අපි කතා කරන දෙයක්. රයිට්? වැඩ වැඩි වීම, සමහරවිට කරගන්න බැරි තරම් වැඩ ප්‍රමාණයක් කිරීම, සමහර වෙලාවට ඇබ්බැහි වීම නිසා පරිගණකයත් එක්ක සිටීම, රයිට්? ඒ වගේ තත්ත්වවලට මුහුණ පාන්න පුළුවන්. රයිට්? හරි. අවසානයේ අපිට කතා බහ කරන්න තියෙන්නේ මේක තමයි අන්තිම ටොපික් එක අපේ පළවෙනි පාඩමේ තියෙන අංකිත බෙදීම, ඩිජිටල් ඩිවයිඩ් කියන එක. ඒතර මේ ඩිජිටල් ඩිවයිඩ් කියන එක මේ කාලේ ඕගලන්ට බොහෝම බහුලව අත්දකින්න පුළුවන් සිද්ධියක්. රයිට්? දැන් ඕගොල්ලොම හිතලා බැලුවොත් ඕගලන්ට පොඩ්ඩක් ඒක එක්ස්පීරියන්ස් කරන්න තිබ්බ ප්‍රමාණය අඩු වුණාද මන්ද? මොකද ඕගොල්ලෝ O level කරපු නිසා ඉක්මනට දැන් ගෙදරට වෙලා තමයි ඉන්න තත්ත්වෙ නිසා දැන් අපි පාසල් වල උගන්වනකොට අපිට පේන්න තියෙනවා ගොඩක් වෙලාවට අපේ ඉස්කෝලේ අපි මෙහෙවන ඔන්ලයින් සෙෂන් එකකට සහභාගී වෙන්නේ ගොඩක් වෙලාවට සෙක්ෂන් එකකින් 3න් 2ක විතර වගේ ප්‍රමාණයක්. රයිට්? මුළු සෙක්ෂන් එකම සහභාගී කරවා ගැනීම නැත්නම් පන්තියේ සියලුම අය සහභාගී කරවා ගැනීමේදී ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. එතනදී සමහර කට්ටිය ආකල්පමය විදිහට ඒකට කැමති නැහැ. සමහර අය ටෙක්නොලොජි නිසා අකමැති. ඒ වගේ දේවල්. නමුත් මේ අංකිත බෙදීම කියන එක නිර්වචනය වෙන්නේ මේ ටෙක්නොලොජි එක්ක මුහුවීමේ ඇති හැකියාව සහ නොහැකියාව. රයිට්? ඒක විවිධ ලක්ෂණ නිසා ඉදිරිපත් වෙනවා. රයිට්? භූගෝලීය පිහිටීම නිසා ඩිජිටල් ඩිවයිඩ්නස් වෙන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ පැහැදිලිවම කිව්වොත් සිග්නල් ගැටලු. රයිට්? ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ලංකාවෙත් නේද? කඳුකර ප්‍රදේශවලට යනකොට සාමාන්‍යයෙන් සිග්නල් රිසීව් කරන එක බොහොම අඩුයි. ඒකට එතනදී කෙනෙක් ඉන්ටර්නෙට් රිසෝස් එක පාවිච්චි කරන්න එක්කෝ ඒ සඳහා අවශ්‍ය වෙන ටෙක්නොලොජි උසස් තාක්ෂණයක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒක පාවිච්චි කිරීමට බැලි වෙනවා. රයිට්? ඊළඟට තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවය, awareness කියන එක. දැන් මේ අපි අද පාවිච්චි කරන එකෙදිත් ඔය වැඩට වෙනවනේ නේද? අපි වීඩියෝ කොන්ෆරන්ස් ටූල් එකක් පාවිච්චි කරනකොට සමහරලාට ඒක භාවිතා කිරීමට දන්නේ නැති වීම නිසා ඒ සඳහා යොමු නොවන පිරිසක් ඉන්නවා. රයිට්? එහෙම නැත්නම් ඒ පිළිබඳ හරියට දැනුවත් නොවීම නිසා පහසුවෙන් කළ හැකි දේවල් තිබියදී අපහසුවෙන් ඒ අදාළ කාර්ය කරගෙන යන පිරිස ඉන්නවා. ඒතකොට ඒක අවසානයේ ඒගොල්ලන්ට ඒක අර ස්ට්‍රෙස් එකක් වෙන තැනට ඇවිල්ලා ඒගොල්ලෝ ඒක අතහැර දැමීමේ හැකියාවක් තියෙනවා. රයිට්? ජෙන්ඩර් එක කියන එක නම් දැන් ලොකුවටම බලපාන්නේ නැහැ. ඔක ඉස්සර කියලා කියන්නේ දැන්ට අවුරුදු 6-7කට ඉස්සර ওই පිළිබඳ පැහැදිලි බෙදීමක් තිබුණා. ගැහැණු ළමයි සහ කාන්තා පාර්ශවය IT related දේවල් වලට යොමු වීම ටිකක් අඩුයි පිරිමෑට වඩා. නමුත් දැන් ලෝකයේ තියෙන අලුත් තත්ත්වයක් එක්ක හැමෝම වගේ ජෙන්ඩර් සෙපරේෂන් එකක් නැතුව හැමෝම වගේ දැන් මේ තාක්ෂණයත් එක්ක මුහු වීම සිද්ධ වෙනවා. රයිට්? ඒ වගේම තමයි ආදායම් මට්ටම්. ඒ කියන්නේ නේද මේ දවස්වල අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් සමහර පවුල්වල ළමයි දෙතුන් දෙනා ඉන්නකොට ලෙසන්ස් වලට සහභාගී වීම ගැටලුකාරී තත්ත්ව වෙනවා. සමහර දෙමව්පියන්ට තුන් දෙනාටම ඩිවයිසස් තුනක් ලබා දීමේ හැකියාව නැහැ. සමහර පවුල් තියෙනවා එක ඩිවයිස් එකක් ලබා ගැනීමේ හැකියාවක් ගොඩක් අපහසුකම් තියෙනවා. ඉතින් ආර්ථික මට්ටම ඔතනදී බලපානවා. ඒ වගේ අයට අපිට කරන්න පුළුවන් දේ තමයි පුළුවන් හැකි ආකාරයෙන් උදව් කරන එක. මොකද මේ වෙලාවේ තියෙන සිටුේෂන් එක එහෙම දෙයක්. රයිට්? අධ්‍යාපනික කුසලතා.
right එතනදී කියන්නේ ඔයගොල්ලෝ ගාව ස්කිල් එක පරිගණකයක් හෝ විද්‍යුත් උපාංගයක් භාවිත කිරීමේ ස්කිල් එක ඇතිකම සහ නැතිකම දැන් ඒක නම් ගොඩක් දුරට ඕගලන්ගේ ජෙනරේෂන් එකේ ඒක හරි අඩුයි මේ වෙනකොට වැඩිහිටිම පරම්පරාව තමයි ඔය এডুকেෂන් ස්කිල් එක කියන දේ බලපාන මොකද ඕගලන්ගේ ආච්චිම්මල සීයලා ගැන හිතුවොත් ඒගොල්ලෝ පොඩ්ඩක් මොබයිල් ඩිවයිස් එකක් එක්ක කම්පියුටරයක් එක්ක මූව් වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි නේද ඒගොල්ලන්ට සාපේක්ෂව අපේ ජෙනරේෂන් එකේ මගේ වයසේ ඉන්න පිරිසට ඒ සමග මූව් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි සහ ඔයගොල්ලෝ වයස ගත්තම හැමෝම වගේ ඉන්ටරැක්ට් වෙනවා රයිට් එහෙමමත් කෙනෙක් තමයි ඩිවයිස් එකක් එක ඉන්ටරැක්ට් නොවෙන්නේ රයිට් ඒ නිසා උතන්දී අධ්‍යාපනය කියලා කියන්නේ මේ ඉස්කෝලේකටම ගිහිල්ලා ලබා ගන්න අධ්‍යාපනය නෙවෙයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ස්කිල් එක කුසලතාවය රයිට් ඊළඟට අවසානයේ සංස්කෘතික හා මානසික ආකල්ප රයිට් එතකොට මේක ඇටිටියුඩ් වයිස් ආකල්පමය වශයෙන් වෙන දෙයක් දැන් සමහර වෙලාවට සමහර අය කම්පියුටර් එක වැඩ කරන්න කැමති නැහැ ඒක විශේෂ හේතුවක් නැහැ කැමති නැහැ ඒ කියන්නේ ආකල්පමය වශයෙන් අකමැති රයිට් එහෙම වුණාම මත් ඩිජිටල් ඩිවයිඩ්නස් කියන එක මැච් කරන්න බැරි වෙනවා නේ යාට අපි ඩිජිටල් ඩිවයිඩ්නස් කියලා කතා කරන්නේ මේ ICT සමග මුහුවීම සහ මුහු නොවීමනේ right එතකොට IT දන්න පිරිස ඉන්නවා ආකල්පමය වශයෙන් කැමති නැත්නම් එයා IT ගැන දන්නේ නැති වෙනවා එතකොට ඩිජිටල් ඩිවයිඩ්නස් කියන concept එකට අපිට යන්න මේ concept එක prove වෙනවා right ඔන්න ඔය ගැටලු ගැන අපි කතා බහ කරනවා ඩිජිටල් ඩිවයිඩ්නස් පැත්ත right ඊළඟට අපිට කතා කරන්න තියෙනවා පාරිසරික ගැටලු right පාරිසරික ගැටලු අරගත්තම ගොඩක් වෙලාවට අපි මුහුණ දෙන දෙයක් තමයි මේ e-waste කියන එක right ඒතර e-waste එක ඒක පරිගණකම විතරක් නෙවෙයි විද්‍යුත් උපාංග කියන දේවල් ඒවා බැහැර කිරීමේ ක්‍රමවේදයක් ඉවරදියක් කරන්න මේක e-waste කියන එක ICT විෂයට රිලේටඩ් වෙන්නේ අපි ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් තමයි පාවිච්චි කරන්නේ. ඒතර මේ වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් පරිසරයට මුදා හැරීම මත විවිධ අපද්‍රව්‍ය පරිසරය සමග එකතු වෙන්න පුළුවන්. ඒක වාතයට, පසට, ජලයට එකතු වෙලා අවසානයේ අපි මිනිසාගේ සහ සත්ත්වයින්ගේ ශරීරගත වීම සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ වගේ මෙතන මම තරමක් දුරට දේවල් ටික පමණයි ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. එතකොට මෙතන සෙලනියම්, ලෙඩ්, බෙරිලියම්, පොලිවර් ක්ලෝරයිඩ් ඔය වගේ සිරුරට ඊටාම අහිතකර දේවල් දැන් මෙතන පෙන්නලා තියෙනවා සිද්ධ වෙන්න පුළුවන් ආසාත්මික තාත් නේද හිස කෙස් නීපතු ගැලවී යාම, පෙනහැලි පිළිකා, හුස්ම ගැනීම අපහසුතාව වගේ දේවල් ඇතිවීම රයිට් ඊළඟට මොලයක් මාව වගේ රුධිර දහවණය වෙන විකෘතිතා සිද්ධ වෙන්න පුළුවන්කම රයිට් ඔය වගේ දේවල් ගොඩක් ගැටලු ගොඩකට ඔයගලන්ට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන් රයිට් ඒක නිසා මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කරගන්නකොට ඔය කියන ඉෆෙක්ට් එක අපිට පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් රයිට් මොකක්කෝ ආරක්ෂිත ක්‍රමවේදයක් අපි මේ සඳහා භාවිත කළ යුතුයි ඒ සඳහා අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රමවේදයක් තමයි මේ 3R concept එක කියලා කියන්නේ. Reduce, reuse, recycle. අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය. Right? දැන් reduce and reuse කියන එක නේද? ඔයගලන්ට මේ විදිහට මට පෙන්වන්න පුළුවන්. නේද? එක්කෙනෙකුට ෆෝන් එකක් තියෙන පුළුවන් එයා තව මොබයිල් එකක් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ඒක පාවිච්චි කිරීම නිසා හෝ දැන් ටෙක්නොලොජි එක අලුත් නිසා හෝ කෙසේ හෝ අලුත් පරිගණ ෆෝන් එකක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් මිලදී ගන්නවා කියලා කියන්නේ එයා ගාව එකම වර්ගයේ ෆෝන්ස් දෙකක් නැත්නම් එකම ක්‍රියාව කරගන්න උපාංග දෙකක් පවතිනවා. ඒතර මෙහිම වෙලාවක මෙයාට පුළුවන් මෙයා භාවිත කරන පරණ උපාංගය තව කෙනෙක්ට බාර දෙන්න. right නැත්නම් අපිට පුළුවන් එක්ක තෑගි කරන්න නැත්නම් ඒක විකුණන්න. right ඒතර කෙසේ හෝ වෙන්නේ මේ අලුත් පුද්ගලයා අර තව කෙනෙක් භාවිතා කරපු උපාංගයක්ම තමයි භාවිතා කරන්නේ. එතකොට පළවෙනි පුද්ගලයා ගාව reduce කියන concept එක හැඩ ගැහෙනවා. දෙවෙනි පුද්ගලයා ගාව reuse කියන concept එක හැඩ ගැහෙනවා. right ඒතර ඔය ක්‍රමයෙන් අපිට
මේ කියන ඉලෙක්ට්‍රොනික් වේස්ට් අවම කර ගැනීමේ තත්ත්වවලට යන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතිචක්‍රීකරණය. දැන් ප්‍රතිචක්‍රීකරණය කරන එක අපිට කරන්න බෑ. රයිට් අපිට දැන් ඔය ගස් වලින් වැටෙන කොළ වගේ එකතු කරලා අපි කොම්පෝස්ට් හදනවා වගේ මේක ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ. රයිට් මෙතනදී ප්‍රතිචක්‍රීකරණය කරන්න ප්‍රතිචක්‍රීකරණය කිරීමට අදාළ වෙන ආයතනයකට ඒ භාණ්ඩ එකතු කරන තැනකට අපි ඒක ලබා දෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ ඒක ප්‍රතිචක්‍රීකරණය කරලා අවශ්‍ය කොටස් නැවත නිෂ්පාදනය සඳහා භාවිතා කරගන්න පුළුවන්. අලුත් නිෂ්පාදනය කිරීම සඳහා. එතකොට ඒ නිෂ්පාදන නැවත කෙනෙක් මිලදී ගන්නවා කියලා කියන්නේ අර පරණ ඩිවයිස් එකක තිබ්බ නැත්නම් පරණ ඉලෙක්ට්‍රොනික උපාංගයක තිබ්බ දේවල්ම භාවිත කිරීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. right ඉතින් ඔන්න ඔය කියන concept එකට අපිට යන්න පුළුවන්. right legal issues පැත්තෙන් අපි කතා කරොත් නීතිමය ගැටලු පැත්තෙන් කතා කරොත් මේ පරිගණකය සම්බන්ධයෙන් තියෙන ICT සම්බන්ධයෙන් තියෙන එකක් තමයි මේ සොරකම් කිරීම stealing and phishing කියලා අපි කියනවා. right එතකොට මේ ගොඩාක් වෙලාවට මේ ස්ටීලින් කියලා කියන්නේ අපේ අනුදැනුමක් නැතිව පරිගණක පද්ධතියට ලොග් වෙලා, ඒ කියන්නේ පාස්වර්ඩ් එක දැනගෙන හෝ නැත්නම් හැක් කිරීමකින් හෝ එහෙම ඇවිල්ලා අපේ පුද්ගලික දත්ත සොරා ගැනීම. ෆිෂින් කියන එක ඊට වැඩිය ටිකක් වෙනස් කන්සෙප්ට් එකක්. ෆිෂින් කියන එකේදී ඔයගලන්ට කතා බහ වෙනවා මේ ෆිෂර් කෙනෙක් සාමාන්‍යයෙන් සිද්ධ කරන දේ තමයි අපිට ජෙනුයින් කියන්නේ අපි නිතරම භාවිතා කරලා හුරු පුරුදු ගොඩක් වෙලාවට ෆිෂින් සිද්ධ වෙන්නේ මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් සඳහා අපිට බොහොම භාවිතා කරලා හුරු පුරුදු ඉන්ටර්ෆේස් එකක් ෆිෂර් විසින් හදලා අපිට ගෙනල්ලා පෙන්නනවා. රයිට් උදාහරණයක් විදිහට ඔය ෆිෂින් කියන concept එක ෆිෂින් කියන threat එක ගොඩාක් බලපාන තැනක් තමයි e-banking කියන තැන. හරිද? එතකොට අපි දැන් e-banking service එකක් පාවිච්චි කරනකොට අපි e-banking service එකට username and password දෙන්න ඕනේ. right එතකොට username and password අපි විතරයි දන්නේ. right එතකොට ෆිෂර් කරන්නේ අපේ e-banking service එක වගේම web page එකක් හදලා link එකකින් through e-banking පාවිච්චි කරන අයට යවනවා. මෙහෙම වෙබ්සයිට් එකේ change එකක් වුණා. ඔයගොල්ලෝ මෙතන මේ link එක click කරලා ගිහිල්ලා username password දීලා බලන්න මොනවද වෙලා තියෙන change එක කියලා. ඒ කියන්නේ මොකක් හෝ පණිවිඩයක් එයා යවනවා. යම් ආකාරයකින් ඕගලන්ගේ සංවේදී දත්ත හොරා ගන්න. එතකොට සාමාන්‍යයෙන් නේද ICT වල තියෙන norm එකක් තමයි සාමාන්‍ය සංකල්පයක් තමයි මේ නොදන්න links click කරන්න එපා කියන්නේ. right නමුත් ගොඩාක් අය හුරු වෙලා තිනවා කොහෙන් හරි link එකක් ආවොත් click කරලා බලන්න මොකක්ද කියලා. නේද? ඒක සාමාන්‍යයෙන් වැරදි practice එකක්. right අපි සාමාන්‍යයෙන් තීන්ත ගාලක්ද තීන්ත වේලී නැත කියලා කොහේ හරි තැනක දාලා තිබ්බොත් අපි අත තියලා බලනවනේ වේලාද නේද? අපි බෝඩ් එක විශ්වාස කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. right ඉතින් ඒ වගේ තමයි අර අනවශ්‍ය link එකක් ආවම link එක මොකක්ද කියලා කවුරු එව්වද කියන එක අදාළ නැතුව මොකක්ද කියලා click කරලා බලන්න. ඒතර ඒකෙන් ගොඩාක් ගැටලු වලට මුහුණ පාන සිද්ධ වෙන්න පුළුවන්. phishing කියලා කියන්නේ ඒ වගේ එක ගැටලු සිද්ධ වෙන තැන. ඉතින් මේ link එක click කරාම ඔයාට load වෙන්නේ ඔයාට හොඳටම දැකලා පුරුදු ඔයාට experience තියෙන තැනක web page එක. right එතකොට එතනදී ඔයාගෙන් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ එක්ක ඔයාගේ credit card numbers නැත්නම් username password. ඉතින් ඔයා ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ මේක වැරදි තැනක් කියලා. මොකද ඔයාලට පේන්නේ නිතරම හුරු පුරුදු තැනක්. නමුත් ඒක ඇත්තටම ෆිෂර් විසින් නිර්මාණය කරපු එයාට අයිති වෙබ්සයිට් එකක් හෝ වෙබ් පේජ් එකක්. එතකොට ඔයා කරන්නේ එතනට username password දීලා log වෙන්න බැලුවම සමහරලාට error එකක් ඇවිල්ලා ෆිෂර්ට හදන්න පුළුවන් ඔයාව නැවත ඔරිජිනල් වෙබ්සයිට් එකට ඩිරෙක්ට් කරනවා. ඩිරෙක්ට් කරලා කියනවා username password match උනේ ආයෙසරයක් දෙන්න කියලා. ඒතර ඔයා දෙවෙනි සැරේ username password දෙනකොට ඔයා ගන්නට වැඩේට සෙට් වෙලා. එතකොට වෙබ්සයිට් එකට හරි වෙබ්සයිට් එකට තමයි ඔයා ලොග් වෙන්නේ. හැබැයි පළවෙනිම වතාවේ ඔයා username password දුන්නේ ෆිෂර්ගේ වෙබ් පේජ් එකට. එතකොට ෆිෂර්ට පුළුවන් ඔයාගේ username password collect කරගන්න. පස්සේ පුළුවන් එයාට username password පාවිච්චි කරලා e-bank account එකට banking account එකට log වෙලා ඔයාගේ තියෙන දේවල් transfer කරගන්න හරි ඒක පාවිච්චි කරන්න හරි ඕනම දෙයක් කරගන්න. right ඔය හේතුව නිසාම e-banking sites වල විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා මේ වගේ links හරහා
ඒගොල්ලන්ගේ කස්ටමර්ස් ලව දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. කොයිම වෙලාවකත් ලින්ක්ස් හරහා ඇවිල්ලා වෙබ් එකට එන්න එපා. එක්කෝ බෑන්ක් එකෙන් දීපු ඔෆිෂියල් ඇප් එක හරහා එන්න. එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා e-banking සයිට් එකේ URL එක ටයිප් කරලා එතනින් ලෝඩ් කරලා එන්න කියලා. right? එතකොට phishing කියලා කියන්නේ ඔන්න ඔහොම වැඩක්. එතකොට ඒක ලීගල් ඉෂුව එකක්. අපි ඒ සම්බන්ධයෙන් අපිට නීතිමය පියවර ගන්න පුළුවන්. right? සහ අපේ පැත්තෙන් යම් යම් ක්‍රියාත්මක වීම සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් ප්‍රාථමිකව security හදා ගැනීමක් අපිට කරන්න පුළුවන්. එකක් තමයි firewall එක සැකසීම අපේ firewall එක on කරලා තිබීම අපේ computers වල තියෙන. ඊළඟට passwords පාවිච්චි කරන එක, update කරගන්න එක app එකක් වේවා, operating system එකක් වේවා හරි විදිහට හරි වෙලාවට right දැන් ඔය update කරන එක සම්බන්ධයෙන් ගොඩාක් වෙලාවට ගොඩාක් අය phones වල තියෙන apps update කරන්නේ නැහැ. data යනවා කියලා. right? ඒක ඔය games අර මේවට වගේ ගැටලුවක් නැහැ. නමුත් ඔයගලන්ගේ security සම්බන්ධයෙන් තියෙන දෙයක්. විශේෂයෙන්ම අපේ operating system එක ඊළඟට වගේ security සම්බන්ධයෙන් බලපාන virus guard වගේ දේවල් right? ඒවට data යනවා කියලා update නොකර සිටීම අනතුරකට ඉඩ සැලසීමක්. right? ඒ නිසා මේ දේවල් හරියට update කරගන්න එක ඊළඟට ඔය සැක සහිත email වගේ දේවල් spam email කියලා අපිට එනවා. දන්නේ නැත්නම් ඒව කෙනා කවුද කියලා open කරන්නේ නැතුව සිටීම. මොකද ඒ හරහා වෛරස් එකක් ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. right? ඒ වගේම තමයි සැක සහිත සබැඳි links ක්ලික් නොකර සිටීම අපි දන්නේ නැති සහ අපිට සැක සහිත links වෙන දේවල් ඒවයින් වෙන් වෙලා සිටීම. right? මේ චෞරත්වය කියන එක පැත්ත ගැනත් අපි උතෙන්දී කතා බහ වෙනවා. මේ අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා piracy කියලා. right? චෞරත්වය ගැන අපි කතා බහ වෙන්නේ ඔය piracy software piracy කියන එක ලෝකයේ බොහොම බහුලව සිද්ධ වෙන දෙයක්. ලංකාවේ බොහොම බහුලව සිද්ධ වෙන දෙයක්. right? දැන් ඕක ඕගොල්ලෝ අපි ලංකාවේ මෘදුකාංග භාවිතා කරන ගොඩක් පිරිස මේ චෞරත්වය කියන පැත්තට යොමු වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි software piracy වලට ලංකාවේ තාම ලොකුවට නීති බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. right? ඒකයි අපි ගිහිල්ලා ඔය crack softwares download කරගෙන install කරගෙන පාවිච්චි කරන්නේ. right? නමුත් ඒක වෙන රටක සෙනරු වේල් පිෂින් කියන එක ගැන පුතේ මට අයිඩියා එකක් නැහැ. මම පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්. right? piracy කියන්නේ වෙන රටවල් වල piracy කියන එක දඬුවම් දෙන වරදක්. නීතියෙන් දඬුවම් කරන වරදක්. හරිද? ඒ වගේ රටවල් වල ඒගොල්ලෝ හරි බයයි unauthorized software එකක් නැත්නම් crack software එකක් පාවිච්චි කරන්න. right? ඒතර crack softwares පාවිච්චි කරනවා කියලා කියන්නේ එක්ක ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්නේ නැතුව track වෙන්නේ නැති විදිහකට ඒක පාවිච්චි කරනවා. නැත්නම් genuine software එකක් නැත්නම් free and open source software එකක් භාවිතා කරනවා. right? එතකොට දැන් piracy වලට තියෙන හොඳම option එකක් තමයි අපිට මුදල් ගෙවලා හැම දෙයක්ම ගන්න බැරි නම් ගොඩාක් වෙලාවට අපිට උවමනා කරන software එක type එකේ තව ගොඩාක් parallel softwares තියෙනවා ඔයගලන්ට ලෝකේ හොයාගන්න. right? ඒවා අර දැන් දැන් උදාහරණයක් විදිහට Photoshop කියන software එක ගත්තොත් ඒක license software. Photoshop විදිහටම වැඩ කරන්න පුළුවන් open source softwares තියෙනවා. දැන් අපි 11 වසරේදී දරුවන්ට උගන්වනවා GIMP කියලා. right? GIMP කියන software එක Photoshop විදිහටම වැඩ කරගන්න පුළුවන් දෙයක්. දැන් මම මගේ වැඩ ඔක්කොම ටික කරන්නේ මම GIMP එකෙන්. මොකද මට ඕක ගැන අයිඩියා එකක් ආපු දවස් ඉඳලා මම පුළුවන් තරම් try කරනවා crack softwares පාවිච්චි නොකර ඉන්න. නමුත් සමහර අවස්ථාවලදී මට මගේ වැඩ කටයුතු කරගන්න ඒ වැඩේ හරියට කරගන්න බැරි දෙයක් වුණාම මට crack එකකට යන්න වෙනවා. මොකද මම පුළුවන් තරම් try කරනවා crack වලින් අයින්ට වෙලා ඉන්න. right? ඕගලන්ටත් මම දෙන අවවාදේ crack වලින් අයින්ට වෙලා ඉන්න එකක් ඕක legally ගැටලුවක්. අනිත් එක යම් අවස්ථාවකදී ඕක අපිට හරි කරදරකාරී වැඩක් වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණ තමයි Windows 10 crack කරලා පාවිච්චි කරන කට්ටිය. Windows 10 crack කරලා පාවිච්චි කරන අයගේ යම් මොහොතකදී මට personally වෙලා තියෙනවා. ඔයාගේ computer එක යම් මොහොතකදී ඔයාට blue screen එන්න පටන් අරගෙන OS එක නතර වෙන තැනට එනවා. එතකොට ඔයා සමහරලාට save කරලා තියෙන details නැති වෙන්න පුළුවන්, අවශ්‍ය නැ දේවල් නැති වෙන්න පුළුවන්.
ඒ වගේ තත්ත්වවලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර අපිට හොඳම දේ තමයි genuine softwares පාවිච්චි කරන. දැන් ඉස්සර තමයි දැන්ටත් තියෙනවා එක. දැන් ගොඩක් වෙලාවට දැන් ලංකාවට එන devices ගොඩක් වෙලාවට OS එකක් එක්ක එන්නේ. laptop එහෙම ගත්තම with OS තමයි ගොඩක් වෙලාවට විකුණන්න තියෙන්නේ. without OS විකුණන ඒවා තියෙනවා තම. හොඳම දේ ඔයගොල්ලෝ device එකක් මිලදී ගන්නකොට operating system එකත් එක්ක මිලදී ගන්න. එතකොට ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට නැවත අමතර පිරිවැයක් කරන්න වෙන්නේ නැහැ. ඒක කම්පියුටර් එකට එකතු කරලා තමයි දෙන්නේ. නමුත් ඔයගලන්ට ඒක certain. right? ඊට පස්සේ අනිත් softwares ඔයගලන්ට ගැලපෙන ආකාරයට දැන් සාමාන්‍යයෙන් ඔය Android කියන base එක හැදුනයින් පස්සේ ලෝකයේ ගොඩාක් applications සහ softwares තියෙනවා freely develop වෙන අර මුදල් දීලා අරගන්න තියෙන softwares එක කරට කර සටනක් දෙන්න පුළුවන්. right? ඒ නිසා ඒ වගේ දේවල් වලට පුළුවන් තරම් යොමු වෙන්න බලන්න. එතකොට ඒ වගේ තැනට යන්න පුළුවන්. ඔව් නුවන්ත ඔයගොල්ලෝ shop එකෙන් purchase කරනකොට shop එකේ කට්ටිය ඔයගලෙන් අහනවනේ softwares ටික දාලා දෙන්නද කියලා. එතකොට ඔයගලන්ට කියන්න පුළුවන් crack දාන්න එපා කියලා. හැබැයි දැන් crack දාන්න නැතුව ඔයගලන්ට භාවිතා කරන්න වෙන softwares වෙන ඒවත් ඔයාලට හොයාගන්න වෙනවා. නැත්නම් ඔයගලන්ට shop එකෙන් මිලදී ගන්නකොට කියන්න පුළුවන් crack softwares දාන්න එපා. free and open source තියෙන දේවල් විතරක් දාන්න කියලා. right? එහෙම නැත්නම් license එකක් තියෙන එකක් දාලා දෙන්න කියලා. license එකක් තියෙන එකක් ඒගොල්ලෝ කීරවත් දාලා දෙන්නේ නැහැ. මොකද ඔයගලන්ගේ මුදලක් අය කරන්න වෙනවනේ. right? එතකොට ඔව් ඒ හොඳම දේ Windows වගේ දෙයක්. නම් ඔයගොල්ලෝ crack පාවිච්චි කරනවා නම් මම ඔයගලන්ට කලිනුත් කියලා ඇති Windows වල resell කරන keys තියෙනවා eBay එකේ ඔයගලන්ට purchase කරන්න. right? එහෙම key එකක් purchase කරලා ඔයගොල්ලෝ Windows active කරගන්න. ඒක තමයි හොඳම දේ. Windows 10 පාවිච්චි කරන අයට මම හිතන්නේ 7 වලටත් තියෙනවා 8 වලටත් තියෙනවා. eBay එකේ සාමාන්‍ය රුපියල් 1000ක් විතර වගේ වියදම් කරනකොට ඔයගලන්ට resell කරන key එකක් purchase කරන්න පුළුවන්. right? දැන් මම මගේ devices කීපයකටම resell කරන keys අරගෙන දාලා තියෙනවා. මේ දක්වා ගැටලුවක් වෙලා නැහැ. right? ඒ resell කරනවා කියන තැනට එන්නේ ඒක legal sale එකක්. නැත්නම් eBay එක හරහා කරන්න දෙන්නේ නැහැ illegal sellings. right? ඒකටක් ගාලා ඒගොල්ලෝ track කරලා ඒගොල්ලෝ blacklist කරනවා. එතන වෙන්නේ බොහොම legally සිද්ධ වෙන transaction එකක්. ඒතර එතනදී කියන්නේ කෙනෙකුට keys නැවත විකිණීමේ හැකියාවක් තියෙනවා. ඒක හැමදෙස්සෙම කරන්න බෑ. වරක් හෝ දෙවරක් ඒ key එක resell කරන්න පුළුවන්. ඒතර ඒ වගේ key එකක් අරගෙන ඔයගලන්ට අත්‍යවශ්‍යම softwares active කරගන්න පුළුවන්. ඔයගලන්ට Windows active කරගන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ගේ Office package එක active කරගන්න පුළුවන්. මම අනිත් දේවල් සම්බන්ධයෙන් හොයලා බලලා නැහැ. ඔය Photoshop ඒ දේවල් වලට keys තියෙනවද කියලා. සමහර විට ඒවා available වෙන්න පුළුවන්. අන්න ඒ වගේ alternatives විකල්ප වලට යන්න වෙනවා. දැන් අපි original Windows key එකක් purchase කරන්න ගියොත් ඔයගලන්ට රුපියල් 20000 30000ක් වියදම් කරන්න වෙන්න පුළුවන්. resell කරන key එකකින් ඔයාලට active කරගන්න පුළුවන්. ඔයාගේ තියෙන crack software එක. ඒ නිසා crack එකකට යනවට වඩා ඔයා resell කරන එකකින් active කරගත්තම එතනදී ඔයාත් satisfy ඔයාගේ device එකකටත් ඒක කරදරයක් නැහැ. සහ ඔයා fully legally ඒ වැඩේ කරලා තියෙනවා. හරි. ඒ නිසා ඒ වගේ options පාවිච්චි කරන්න බලන්න. සහ ඊළඟ option එක තමයි free and open source අපි පාවිච්චි කරන එක. right? මේ රචනා චෞරත්වය කියන එක ලෝකේ පුරාම සිද්ධ වෙන දෙයක්. right? plagiarism කියලා අපි කියනවා. plagiarism කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ වහන්සියෙන් යම්කිසි දෙයක් research කරලා article එකක් release කරාම අපි ඒ ආටිකල් එක හොයන්න බලන්න නැතුව අපේ දෙයක් විදිහට print කරලා ඉදිරිපත් කිරීම. දැන් ඔයගලන්ගේ ඉස්කෝලවල assignment එකක් කරන්න කිව්වොත් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ නේද? ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොකද්ද කියලා හොයලා බැලුවා ටක් කාලයක copy කරා paste කරා දුන්නානේ නේද? අපිත් ගොඩක් වෙලාවට කියන්නේ මමත් පුද්ගලිකව ඒ වගේ දේවල් කරලා තියෙනවා. නමුත් එතනදී මේක ඇවිල්ලා ethical issue එකක්. right? අපි යම්කිසි දෙයක් තව කෙනෙක්ගේ දෙයක් පාවිච්චි කරනවා නම් අපි නේද? අපේ ගාව discipline එකක් තියෙන්න ඕනේ. ඒ පාවිච්චි කරන දේ ගැන ඒ කෙනාට ක්‍රෙඩිට් එකක් දීලා පාවිච්චි කරන්න. right? දැන් මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට ඔය තපරකින්නමයි excuse me right දැන් මේ හේතුව නිසාම තමයි ඔය YouTube එකේ ඊළඟට Facebook වල social media වල ඕගලන්ට හිතන විදිහට වෙන අයගේ contents පළ කරන්න දෙන්නේ නැත්තේ. ඒගොල්ලෝ plagiarism label එකක් නැත්නම්
ප්ලෙජරයිස් වෙනවා කියන එක, රචනා චෞරත්වයේ වෙනවා කියන එක, රචනා ඇත්තම විතරක් නෙවෙයි එතන කොපිරයිට්ස් වලට අදාළව ඒගොල්ලෝ කොපිරයිට් ක්ලේම් එකක් යනවා. රයිට්. ඒකට ගොඩක් වෙලාවට දැන් YouTube එකේ ඔයා මොකක් හරි දෙයක් පබ්ලිෂ් කරනවා නම් ඒකේ තව කෙනෙක්ගේ දෙයක් ප්‍රොඩක්ට් එකක දෙයක් තියෙනවා නම් ඒක කැප්චර් කරනවා YouTube එකේ. රයිට්. දැන් මම දැන් ඔයගලන්ට මේ පාඩම කර ඉන්න අතරතුරේ කාගේ හරි සින්දුවක් ප්ලේ කරොත් මේ පාඩමේ රෙකෝඩ් වෙන මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙන්න මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට YouTube එකෙන් චෙක් කරනවා මොනවාද මෙයා පබ්ලිෂ් කරන්න කියලා. ඒතර මගේ එකේ තව කෙනෙක්ගේ සින්දුවක රෙකෝඩින් එකක් තියෙනකොට එයා ටක් ගාලා ඒක ට්‍රැක් කරලා කියනවා මේකේ මේ ටික මියුට් කරලා තියෙන්නේ. මොකද ඒකට කොපිරයිට් ඉෂුස් තියෙනවා කියලා. රයිට්. මට එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඒ වගේ තැන්වලට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ ගැටලු නිසා. ඒතර මෙතනදී අපි සාමාන්‍යයෙන් මේකට විසඳුමක් විදිහට තියෙන්නේ අපි යම් කිසි දෙයක් උපුටා ගැනීමක් කරනවා නම් අපි තව කෙනකින් අරගන්නවා කියලා කියන්නේ උපුටා ගන්න එකනේ කරන්නේ. ඉතින් උපුටා ගැනීමේදී අපි පෙන්වන්න ඕනේ කාගෙන්ද කොතනින්ද මේක උපුටා ගත්තේ කියලා. මොන වෙබ්සයිට් එකෙන්ද නැත්නම් ඕතර් කවුද නැත්නම් මොන පොතෙන්ද මේක උපුටාගෙන තියෙන්නේ කියන එක අපි ඒක හරියට ස්ටේට් කරා නම් මේ ප්ලැජරිසම් කියන concept එකෙන් අපිට මිදෙන්න පුළුවන්. right. ඒතර මේ ඒ සඳහා අරගෙන තියෙන පියවර ටික තමයි මේ එතෙන්දි කතා කරලා තියෙන මේ ප්ලැජරිසම් පැත්තට තියෙන පියවර. එකක් තමයි කොපිරයිට්ස්, ඊළඟට ඔය ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ලෝ කියලා අපිට අරගන්න පුළුවන් බුද්ධිමය දේපල නීතිය කියලා. එතකොට YouTube එකේ කවුරු හරි කෙනෙක් අනවසරයෙන් දෙයක් ඒ විදිහට පළ කරනවා නම් තමන්ගේ දෙයක් විදිහට නීතිමය පියවර අරගන්න පුළුවන්. නීතිය ඉදිරියට ගෙනල්ලා මේ තියෙන්නේ මේ මගේ අදාළ දේවල්, මේ දේවල් මම තමයි මේක නිර්මාණය කරේ කියන එක පෙන්නලා ඒ වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමේ තැනට දක්වා යෑමේ හැකියාව තියෙනවා. right. අවසානට අපි කතා කරනවා හිමිකම් සහිත වාණිජ මෘදුකාංග නැත්නම් ලයිසන්ස් software පැත්ත ගැන. ඒතර මේ ලයිසන්ස් software පැත්ත ගැන මම කලින් කතා කරා. ඒකට මේ වගේ software එකක් අපි පාවිච්චි කරනකොට අපිට ඒ සඳහා ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. right. එතකොට අපේ තියෙන යම් කිසි දෙයක් රැක ගන්න දැන් ඔයා software එකක් නිර්මාණය කරොත් ඔයාට ඒ වෙනුවෙන් ලයිසන් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකට ඒ සඳහා එතකොට ලයිසන් එක කවුරු හරි කෙනෙක් වරදවා පාවිච්චි කරනවාට දැනගන්න හම්බුනොත් ඔයාට ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. right. මම අර කලින් කිව්වා වගේ අපිට කියන්නේ අපි අමාරු වෙනවට එන්න අපිට නිදහස් හා විවෘත මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. free and open source software නැත්නම් FOSS කියලාද කියනවා. ඒතර මේ free and open source softwares අපිට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන්නත් පුළුවන්. right. හොඳට මතක තියාගන්න අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ open source softwares විතරයි. free softwares අපිට බෑ අපිට ඕන විදිහට වෙනස් කරන්න. මොකද අපි යමක් free දෙනවා කියලා කියන්නේ කෙනෙකුට පුළුවන් copyright එක Tamanට තියාගෙන තමන්ගේ product එක freely available කරන්න. right. ඒකට ඒක මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ අපිට මෘදුකාංගේ පාවිච්චි කරන්න. හැබැයි අපිට උවමනා විදිහට මෘදුකාංග වෙනස් කරන්න බෑ. එහෙම කරොත් ඒක නීතිමය පැත්තෙන් වැරද්දක් බවට පත් වෙනවා. ඔයාගේ පාවිච්චි කරන මෘදුකාංගේ free and open source නම් source එක open කියලා කියන්නේ ඒ source එක කියලා අපි කියනවා මේ වැඩසටහනක් හදන්න පාවිච්චි කරන program එකට. right. ඒතර source code එක කියලා කියන්නේ වැඩසටහනේ අදාළ code එක. ඒතර source code එක open source code එකක් නම් අපිට පුළුවන් අවශ්‍ය විදිහට ඒක change කරගන්න. දැන් හොඳම උදාහරණය තමයි Linux කියන operating system එක. Linux කියන operating system එක free and open source operating system එකක්. එතකොට ඒ operating system එකේ එක අපිට අවශ්‍ය විදිහට change කරගන්න පුළුවන්. ඔයාට operating OS එකක core එක change කරන්න දන්නවා නම් ඒ දැනුම තියෙනවා නම් ඔයාට පුළුවන් Linux පාවිච්චි කරලා ඔයාගේම operating system එකක් create කරගන්න. right. ලංකාවේ දැනට ඒ විදිහට පාවිච්චි කරන ඉස්කෝලවල පාවිච්චි කරන OS එකක් තියෙනවා ඉසුරු Linux කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදලා දීලා තියෙනවා. ඊළඟට පෙරදෙණි යුනිවර්සිටි එකේ IT faculty එකේ අයලා කරන product එකක් තියෙනවා හන්තාන Linux කියලා. ඒගොල්ලෝ ඒතර Linux software එක අරගෙන ඒකේ source code එක change කරලා Tamanට අවශ්‍ය විදිහට හදා ගන්නවා. right. නුවන්ත Red Hat Linux කියන එක Red Hat කියලා කියන්නේ මම හිතන්නේ ඒක කම්පැනි එකකින් තමයි කියන්නේ Red Hat කියන කට්ටිය තමයි එතන ඒගොල්ලන්ගේ version එක විදිහට එන්නේ. එතනදී Red Hat එක ඕගොල්ලෝ change කරන්න ගියොත් එතන පොඩි effect එකක් තියෙන්න පුළුවන්.
right හොයලා බලන්න ඕනේ කොහොමද කියලා right ඔයාලට ඔරිජිනල් Linux එක පාවිච්චි කරන්න ලයිසන්ස් ගන්න අවශ්‍යතාවයක් නැහැ Red Hat Linux එක පාවිච්චි කරන්න ලයිසන් ගන්න ඕනේ නැහැ මම දන්න තරමේ මොකද Linux කියන එක අපිට කියන්නේ Linux කියන එක free and open source අපිට බෑ Linux change කරලා ඒක විකුණන්න එහෙම අයිතියක් අපිට දීලා නැහැ අපිටත් පුළුවන් එයාව change කරලා එක්ක අපේ වැඩවලට භාවිතා කරන්න නැත්නම් ඒක freely distribute කරන්න right හරි එතකොට ඔතනින් අපේ first lesson එකේ කතා බහ කරන්න තියෙන දේවල් ටික නතර වෙනවා right එතකොට ඔය knowledge එක ඔයගලන්ට ලැබෙන්නේ නැති ගැටලු තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න වෙලාව නැත්නම් අපිට යන්න පුළුවන් අපේ number system lesson එකට right සමහර අය පරක්කු වෙලා session එකට ආවා මම අද group එකට message එකක් දැම්මත් 1:00ට පටන් ගන්නවා කියලා Telegram එකේ institute Telegram එකට මම දානකොට කිව්ව පොඩ්ඩක් notify කරන්න කියලා. පරක්කු වෙලා ආපු කට්ටිය මුල අපි කතා කරපු දේවල් ටික වීඩියෝ එකෙන් refer කරන්න. නුවන්ත මම Ajax ඉගෙන ගත්ත දැනට සෑහෙන කාලයකට කලින්. දැන් මට ඇත්තටම මතක නැහැ පුතේ Ajax ගැන. මම දැන් ඇත්තටම focus කරගෙන තියෙන්නේ A level වල අයියලා කළට උගන්වන්න තියෙන දේවල් සහ O level වල ළමයින්ට උගන්වන්න තියෙන දේවල් ගැන තමයි concentration තියෙන්නේ. Ajax ඔයගලන්ට හොයාගෙන ඉගෙන ගන්න පුළුවන්. right Ajax කියලා කියන්නේ web එක smooth කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් tool එකක්. right ගොඩක් වැඩ දාන්න පුළුවන්. හරි මම හිතනවා මේක තේරෙනවද කියලා ගැටලු තියෙනවද? තේරුණාද පැහැදිලිව? පොඩ්ඩක් confirm කරන්න. ඒ අතරතුරේ මම number system board එක ගන්නම්. right හරි එතකොට අද අපි කතා කරනවා number system වල ඒකේ අවසාන part එක right අපි කොහොමද මේ number system එකකින් මෙච්චර දවස් අපි කතා කරේ numbers ගැන කතා කරනකොට අපි ලකුණක් ගැන කල්පනා කරේ නෑනේ දැන් mathematical පැත්ත ගැන අපි අරගත්තම අපි සාමාන්‍යයෙන් number එකක් ගැන කියනකොට ධන සහ ඍණ කියලා numbers ජාති දෙකක් තියෙනවා නේද ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා. නමුත් මේ වෙනකන් අපි ධන හා ඍණ සංඛ්‍යා කියන එක ගැන කතා බහ කරේ නැහැ. මෙතෙන්දී කතා බහ කරේ සාමාන්‍ය සංඛ්‍යාවක් නිරූපණය කරගන්නේ කොහොමද කියන එක. දැන් අද අපි ඉගෙන ගන්නවා ධන සහ ඍණ සංඛ්‍යා නිරූපණය කරන වැඩේ කොහොමද කරගන්නේ කියන එක. right හරි එතකොට අපි ඔකට කියනවා ලකුණුවත් සංඛ්‍යා නිරූපණය කියලා. ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය කියලා. එතකොට ඒක තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. ඔයගලන්ගේ ටියුට් එකෙත් ඕක තියෙනවා. මම මෙතනත් මේක සමරයිස් කරනවා. එතකොට ඔයගලන්ට මාත් එක්ක මේකත් ලියාගෙන යන්න පුළුවන් සහ කැල්කියුලේෂන්ස් ටික කරගන්න පුළුවන්. right එතකොට අද අපි කතා කරන්නේ ලකුණ සහිත සංඛ්‍යා නිරූපණය. right කෝෂිල අපි යුනිකෝඩ් ගැන කතා බහ කරා නේද? එදා අවසානයේ මම කියවනේ bit 16ක කෝඩ් එකක් තියෙන්නේ. ළමයි මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මට මතක විදිහට මම යුනිකෝඩ් ගැන ඔයගලන්ට ලිව්වා. නෑ නුවන්ත අපි ඔව් යුනිකෝඩ් ගැන නුවන්ත අපි ලොකු දෙයක් ඔව් මං අන්තිමටම ඔයගලන්ට කිව්වා නේද මෙන්න මෙහෙම දෙයක් ලියාගන්න කෙලින් මම එතනට පොඩ්ඩක් කියන්න. ඔව් මොකද යුනිකෝඩ් ගැන අපිට ලොකු දෙයක් ලියාගන්නේ නැහැ මොකද අපි අර ASCII EBCDIC BCD විදිහට යුනිකෝඩ් එකෙන් නිරූපණය කිරීම වලට අපි යන්නේ නැහැ පුතේ මොකද ඒක bit 16ක ලොකු කෝඩ් එකක් නේ. ඒක නිසා ඒ තැන් වලට යන්නේ නැහැ මේ යුනිකේත 16 bit representation එකක් කියන එක විතරයි අපි උතන ලියාගන්නේ.
right? ඒ කියන්නේ මේ විදිහට ලිව්වනම් ඒ ඇති මොකද අපි මෙතනින් එහාට ඕක කතා කරන්න යන්නේ නැහැ විහිදලා bit 16ක කෝඩ් එකක් ලියලා ලියන්න යන්නේ නැහැ. මෙතනදී අපි යුනිකේත කියන එක භාවිතා කරනවා ඒක bit 16ක කෝඩ් එකක් කියන එක මතක තබා ගැනීම ප්‍රමාණවත්. right? මේ උඩ කට්ටියගෙන් ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද ඒකේ කෝඩ් එක පොඩි නිසා. right? යුනිකෝඩ් සම්බන්ධයෙන් ඔයගලන්ට ලොකු කෝඩ් එකක් ලියන්න නැහැ. මොකද ඒක එක කැරක්ටර් එකක් bit 16කින් පෙන්වන්න වෙනවානේ. right? ඒක නිසා මේ ගැන දැනුවත් වෙලා ඉන්න. දැනට පාවිච්චි කරන්න යුනිකෝඩ් කියන සිස්ටම් එක ඒක bit 16ක representation එකක් කියලා. හරි? මෙතනින් එහාට ඒ ගැන ලිවීම අත්‍යවශ්‍ය නැහැ. right? හරි. එතකොට අපි යමු අද මේ ලකුණ සහිත සංඛ්‍යා මොන වගේද කියලා පොඩ්ඩක් කතා බහ කරගන්න. right. එතකොට මේ ලකුණ සහිත සංඛ්‍යා නිරූපණය කිරීමේදී අපි වර්ග 3ක සංඛ්‍යා නිරූපණයන් අරගන්නවා. right? පළවෙනි සංඛ්‍යා නිරූපණය තමයි sin magnitude ආකාරය කියලා අපි කියන්නේ. right? තපරකින් ළමයි මට මේකේ සිංහල වචනේ මතක නැහැ. සිංහල වචනේ මොකක්ද කියලා බලා ගන්න ඕනේ. ඒක මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ මට එක දරුවෙක් ඉන්ෆෝම් කරා ආයෙත් ටියුට්ස් ඉවර වෙලා තිබුණා කියලා මට තාම print කරගන්න උනේ නැහැ. ඒ ටික මම දැන් මේ දවස් දෙක තුන ඇතුළත නැවත ලබා දෙන්නම්. තව කාට හරි ටියුට්ස් ගන්න බැරි වුණ අය ඉන්නවද? ඉවරයි කියලා කියපු අය? ඔව් ටියුට් එක අරගන්න බැරි වෙච්ච අය කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. right. හරි. පේන තරමින් නෑ මට තේරුනේ. right good good. හරි. ඒක sin magnitude කියලාම තමයි අපි ටියුට් එකේ තියෙන්නේ. ඒක නිසා ඒ විදිහටම අපි අරගමු. right. මේ sin magnitude ආකාරය නිරූපණය කරන එක මේක මේව සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ බිටු 8 නිරූපණයක් විදිහට. right. right. ඒ කියන්නේ ඒක ලෝකේ භාවිතා වෙන සම්මතයක්. right. එතකොට මේක බිටු 8න් එහා පැත්තට යන්න බෑ කියන එක නෙවෙයි මෙතෙන්දි කියන්නේ. bits ප්‍රමාණය එක එක ප්‍රමාණ වලින් පාවිච්චි කරලා අපිට representation වලට යන්න පුළුවන්. නමුත් අපි අපේ syllabus එක ඇතුලේ කතා කරන්නේ ඔව් පුතේ නුවන්ත 4 වෙනි පාඩමේ ටියුට් එක විතරයි ගන්න තියෙන්නේ. right. එතකොට 8-bit representation එක අපි අපේ සිලබස් එකට අදාළව තමයි bits 8ක් කියන තැනට අපි කතා බහ කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ විභාගයට අදාළව යම් කිසි දෙයක් නිරූපණය කරන්න කිව්වොත් bit 8කින් නිරූපණය කරන්න මතක තියාගන්න ප්‍රශ්නයේ ඒක වෙනස් විදිහකට සඳහන් කරලා නැත්තම්. right. මොකද සමහර ගණන් වලදී ඔයගොල්ලෝ දකි නිරූපණය කිරීම bit 4කින් නිරූපණය කිරීම මේ වගේ දේවල් තිබුණා. right. right. හොඳයි. එතකොට මේකේ නිරූපණය මෙන්න මේ වගේ. මම උදාහරණයක් ගන්නම්. මට පෙන්වන්න උවමනා වෙලා තියෙනවා ධන 24 සහ ඍණ 24. ධන 24 කියන අගයයි ඍණ 24 කියන අගයයි. right. එතකොට මේක බිටු 8ක නිරූපණයක් කියලා මම ඔයගලන්ට කිව්වා.
right මම මේ කොටු ගහලා ස්ථාන 8ක් ඔයගලන්ට පෙන්නනවා ඒක ඕගොල්ලෝ කරන්න අවශ්‍ය නැහැ ගණක් කරනකොට right මම මේක මෙහෙම වෙන් කරගන්නේ ඒක ඔයගලන්ට විස්තර කරලා දෙන්න ලේසි නිසා right බිටු අරක නිරූපණය right එතකොට ඔය විදිහම එකක් මම මෙතනත් පාවිච්චි කරනවා right ඔතන bits 8ක් තියෙනවා right එතකොට මේ බිටු 8න් මේ වම් පැත්තේ කෙළවරේම ඉන්න කෙනා මෙන්න මෙයාට අපි කියනවා sign bit එක කියලා right මේ sign bit එක පාවිච්චි කරන්නේ ධනද ඍණද කියන එක නිරූපණය කරන්න right මේක ධන සංඛ්‍යාවක් නම් අපි මෙයාව බිඳුව විදිහට නිරූපණය කරනවා මේක ඍණ සංඛ්‍යාවක් නම් අපි මේක එක විදිහට නිරූපණය කරනවා right හරිම ලේසි ලොජික් එකක් තියෙනවා ධන නම් බිඳුව ඍණ නම් 1 ඉතිරි ටික මේ ඉතිරි කොටස තමයි සංඛ්‍යාත්මක අගය නිරූපණය කරන්න තියෙන්නේ right මේ ටික තියෙන්නේ අපිට සංඛ්‍යාත්මක අගය නිරූපණය කරන්න right එතකොට එතන අපි මේ 24 කියන කෙනා නිරූපණය කරනවා right එතකොට 24 කියන කෙනා නිරූපණය කරනකොට අපිට නේද බාර සාධක ටික කන්සිඩර් කරලා අපිට 24 නිරූපණය කරගන්න පුළුවන් නේද කොහොමද අපි 24 නිරූපණය කරන්නේ 16 කිලින් එකක් එනවා 8 කිලින් එකක් එනවා 16ටයි 24යි එහෙනම් ඉතිරි තැන් වලට අපිට පුළුවන් බිඳුව දාලා රෙප්‍රසන්ට් කරන්න එතකොට ඍණ 24ත් ඍණ කියන එක අපි නිරූපණය කරනවා ඉස්සරහට 1 දාලා වම් අත පැත්තේ කෙළවරට මේක දාලා ඉතිරි ටික අපි සාමාන්‍ය විදිහට 24 නිරූපණය කිරීමක් කරනවා පැහැදිලිද තමයි කන්ෆර්ම් කරන්න පැහැදිලිද හරි හොඳයි right දෙවෙනි ආකාරය තමයි එකෙහි අනුපූරණ ආකාරය අපි ඉංග්‍රීසියෙන් කියනවා ones complement representation කියලා ඒකත් බිටු 8ක නිරූපණයක් right හරි අපි එතනට එන්න කලින් මේකට අගලා ලියාගමු නේද ලියා ගන්නකො මේක නිපුණ drop shipping කියලා කියන්නේ ටිකක් සෑහෙන ලොකු ඒරියා එකක් මම drop shipping ගැන drop shipping concept එක දැනගෙන හිටියට එක පරතරට එහෙම ගිහිල්ලා හොයලා බලලා නෑ පුතේ YouTube එකේ වීඩියෝස් තියෙනවා drop shipping කියලා කියන්නේ online money collect කරන්න පුළුවන් ක්‍රමවේදයක් right legal ක්‍රමවේදයක් right හැබැයි ඉතින් මහන්සි වෙන්න ඕනේ ඒකට මාකට් එක ගැන දැනුමක් තියෙන්න ඕනේ right සෙනිරු server backend create කරන්න අපිට පුළුවන් PHP වගේ languages පාවිච්චි කරන්න right එහෙම නැත්නම් ඔයාලට CMS එකක් පාවිච්චි කරලා CMS එකෙන් backend tool එකක් අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන් ඔව් Python backend එකත් පුළුවන් Python backend එක පොඩ්ඩක් specific නුවන්ත පාවිච්චි කරත හැකි Python කියලා කියන්නේ බොහොම emerging language එකක් නේ අපිත් ඉගෙන ගන්න තියෙන Python නමුත් ඒ තරම් දුරට අපි backend වලට ඉගෙන ගන්න නැහැ right නමුත් අපිට පුළුවන්
කියන්නේ අපි දැන් ඔය database operations වගේ කරනකොට අපි connections හදලා backend එකත් එක්ක serve කරන එක ගැන කතා කරනවා. හැබැයි ඒක online backend එකක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. offline backend එකක් ගැන. හරි මේක ඉවර නම් මට indicate කරන්න. ඔව් පුතේ අද ක්ලාස් ඉවර වෙන්නේ 4ට. සෙනිරු 3D environment එකක් කියලා ඔයා අදහස් කරන්නේ මොන වගේ එකක්ද පුතේ? සාමාන්‍යයෙන් අපි online analysis ගන්න ඔය Wix වගේ tools පාවිච්චි කරනවා. right අපිට ඕන නම් ඉතින් ඒක මුලින් ඉඳලම ලියන්නත් පුළුවන්. ඒක ටිකක් අමාරුයි. 3D environment එක කියන එක ගැන මට එච්චර ක්ලියර් නෑ පුතේ. ඒ කියන්නේ මොකකට සම්බන්ධ 3D environment එකක්ද? නුවන්ත PHP ගැන අපි එලවල කතා කරනවා. ෆයිල් අප්ලෝඩ් කියන එක මෙහෙමයි. අපි කියන්නේ කම්පියුටර් එකේ ඔය සෑම්ප් හරි වෑම්ප් හරි සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගෙන ඒකෙන් කොහොමද ෆ්‍රන්ට් එන්ඩ් එකක් බැක් එන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක ගැන කතා කරනවා. ෆයිල් අප්ලෝඩින් පැත්ත කියලා ඔයා අදහස් කරන්නේ අපේ ලෝකල් මැෂින් එකේ තියෙන එකක් PHP අප්ලෝඩ් කරන, ඒ කියන්නේ සර්වර් අප්ලෝඩ් කරන පැත්තක් ගැන නම් ඒ ගැන අපි ලොකුවට කතා කරන්නේ නැහැ. හැබැයි අපි ෆයිල් හැන්ඩල් කරන විදිය ගැන කතා කරනවා. කොහොමද ෆයිල් එකකට ලියන්නේ, කොහොමද ෆයිල් එකෙන් රිට්‍රීව් කරගන්නේ, ඒ කියන දේවල් ටික කතා කරනවා. රයිට් මේක නෝට් එක ලියාගෙන ඉවරද කට්ටිය? right right සෙනිරු okay එහෙම එකක් කරනකොට පුතේ මෙහෙමයි මම ඔය එහෙම ඔය ගේමින් එන්වයරන්මන්ට් වල ස්ටැටික්ස් පැත්ත ගැන කියනවා ඩෙවලොපින් ටූල් එක පැත්තෙම තමයි පුතේ ඔයාට වුමනා වෙන්නේ ඒක මම කියන්නේ දන්නේ නැහැ පුතේ මම හොයලා බලලා කරලා එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක් නෙවෙයි හැබැයි ජෙනරල් විදිහ තමයි ඔයාගේ ඩෙවලොපින් ටූල් එක තියෙනවනේ 3D ටූල් එක ඩෙවලොප් කරන විදිහ ඒකට අදාළව ඕගලන්ට ස්ටැටික්ස් ගන්න පුළුවන් ටූල් එකක් ඒකටම එම්බෙඩ් වෙලා එන්න ඕනේ. රයිට් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මායා පාවිච්චි කරනවා නම් මායාවලට අදාළ වෙන ටූල් එකක් තියෙනුනේ මායාවල කම්පෝනන්ට් ට්‍රැක් කරගන්න පුළුවන්. මට අයිඩියා එකක් නැහැ මොකක්ද ටූල් එක කියන එක. පොඩ්ඩක් ඉතින් හොයලා බලන්න වෙනවා ඒ වගේ දේවල් ගැන. රයිට් හරි අපි දෙවෙනි එක පැත්තට පොඩ්ඩක් යමු. නුවන්ත අපි හොයලා බලමු පොඩ්ඩක් රයිට් මට ටයිම් එකක් ආවොත් පොඩ්ඩක් මම හොයලා බලන්නම් රයිට් හරි අපි දෙවෙනි එක ලියාගමු රයිට් දෙවෙනි ආකාරය අපි කියනවා එකෙහි අනුපූරණ නිරූපණය කියලා රයිට් one's complement representation
රයිට් අපරකින් තමයි බෝඩ් එක පොඩ්ඩක් රෙස්පොන්ඩ් කරන්න තු ගියා. right මෙයක් 8 bit representation එකක් right බිටුව 8 නිරූපණයක් right දැන් මෙතනදී අපි පාවිච්චි කරන ක්‍රමවේදය sign magnitude වලට වඩා ටිකක් වෙනස් right නමුත් simple right අපි එකම අගය අරගමු මම මෙතනදිත් ධන 24 සහ ඍණ 24 කොහොමද represent වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. දැන් ධන 24 represent කරන එක ලොකු ගැටලුවක් නෙවෙයි. පුතේ කාගේ හරි mic එකක් on වෙලා තියෙනවා off කරගන්න. right. right. මෙතනදී අපි ධන 24 නිරූපණය කරන්නේ සාමාන්‍ය විදිහටමයි. ඔය විදිහට 24 නිරූපණය වෙනවා. මෙයාගේ මේ ඉස්සරහා අපි ලියන බිඳුව එයාගෙන් ඉන්ඩිකේට් වෙනවා එයා ධනාගයක් කියලා. අපි අර sign bit representation එකේ වගේ හිතලා බිඳුවක් දාන්නේ නැහැ. bit 8ම පාවිච්චි කරලා 24 ලියනවා. right එතකොට මෙයාගේ ස්ථානීය අගයන් විදිහට අපි අරගත්තම මෙතන එනවනේ 1 2 4 8 16 32 64 128 right එතකොට ඕකෙන් අපි 24 නිරූපණය කරනවා කරාම ඔටෝමැටිකලි අපි ඉස්සරහට බිඳුව හම්බ වෙනවා right ඒ බිඳුව කියන කෙනා වෙන් කරගෙන තියෙනවා අර කලින් ආකාරයටම sign bit එක represent කරන්න. ඒ කියන්නේ මේකෙත් Nokia කියනවා bit 7යි පාවිච්චි කරන්න පුළුවන් අංකය නිරූපණය කරන්න. නැත්නම් අගය නිරූපණය කරන්න. right අන්තිම එක්කෙනා bit එක නැත්නම් sorry sign එක තමයි නිරූපණය කරන්න කියන්නේ. ඍණ 24 අපිට ones complement ආකාරයට නිරූපණය කරන්න නම් අපිට පොඩි පියවර දෙකක් තියෙනවා නිරූපණය කරන්න. right ඍණ 24 නිරූපණය කරන්න යනකොට අපි මුලින්ම ධන 24 නිරූපණය කරන්න ඕනේ පළවෙනි දේ. එතකොට ඔන්න ධන 24 මම නිරූපණය කරනවා 0.3යි 1.1යි 0.3යි. ඔය තමයි ධන 24. එතකොට ඍණ 24 නිරූපණය වෙන්නේ මෙයාව එකෙහි අනුපූරණය කරාම එකෙහි අනුපූරණය කරනවා කියලා කියන්නේ ඔයගලන්ට මතකද අපි ඉගෙන ගත්තා bitwise operation වල not operator එක right not කියලා operator එකක් අපි ඉගෙන ගත්තා not operator එකෙන් කරන්නේ එක බිංදු බවටත් බිංදු එක බවටත් පරිවර්තනය කිරීම ඒකම තමයි මේ එකෙහි අනුපූරණය කරනවා කියලා අපි කරන්නේ right ඊළඟට අපි ධන 24 ලියනවා ඊට පස්සේ එකෙහි අනුපූරණය කරනවා එකෙහි අනුපූරණය කරාම අපිට හම්බෙනවා මේ බිංදු එක බවට පත් වෙනවා ඒ කියන්නේ 1/3යි එක බිංදු බවට පත් වෙනවා බිංදු 2යි ආයෙත් 1/3යි දැන් මෙයාව අපිට ඉන්ඩිකේට් කරන්න පුළුවන් ඍණ 24 විදිහට right එතකොට ධන 24 සාමාන්‍ය විදිහට නිරූපණය කරනවා ඍණ 24 මේ විදිහට නිරූපණය කරනවා. ඔය අවස්ථා දෙකේම මේ වම් පැත්තේ කෙළවරේම ඉන්න කෙනා පරණ විදිහටම පාවිච්චි කරනවා sign එක නිරූපණය කරන නැත්නම් මේව අපි ඉන්ඩිකේට් කරනවා sign bit එක කියලා. හරි තේරුණාද? කන්ෆර්ම් කරන්න ඒ වගේම ලියා ගන්න.
right ලියලා ඉවර වෙච්ච ගමන් මට කියන්න. right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි ලියා ගන්න තව විනාඩියක් දෙකක් දෙන්න right ඉවරයිද ළමයි හරි තුන්වෙනි ආකාරය තමයි දෙකෙහි අනුපූරණ අවස්ථාව නැත්නම් නිරූපණය right දැන් මේ එකෙහි අනුපූරණයයි sin magnitude වලයි අපිට ආපු පොඩි ගැටලුවක් තියෙනවා නිකන් හිතලා බලන්නකෝ මේ බිඳුව කියන අගය නිරූපණය කරන්න ගියොත් sin magnitude ආකාරයෙන් බිඳුව නිරූපණය වෙන ක්‍රම දෙකක් තියෙනවා නේද? බිඳුම 8ක් අරගත්තොත් ඒක ධන බිඳුවක් වෙනවා. එක ඉස්සරහට දාලා බිඳු 7ක් දැම්මොත් ඒක ඍණ බිඳුවක් වෙනවා. sin magnitude ආකාරයට අරගත්තොත්. නේද? හැබැයි ගණිතයට අදාළව සාමාන්‍ය ගණිතයේදී අපි ගණිතයේත් බොහොම සංකීර්ණ අවස්ථාවලට ගියාම ධන බිඳුව, ඍණ බිඳුව කියන වගේ තැන් වලට යනවා. නමුත් අපේ සාමාන්‍ය නිරූපණයේදී බිඳුව කියලා කියන්නේ එක පොසිෂන් එකක්. ධන හා ඍණ කියන තැනක් නැහැ. right අරුණලු දෙවෙනි ආකාරය මම ආයි කියන්නම්. ඒතකොට දෙවෙනි ආකාරය අපි මොකද කරේ? ධන සංඛ්‍යාවක් නිරූපණය කරනකොට සාමාන්‍ය විදිහට මෙයා නිරූපණය කරා. හැබැයි බිට් 8ක් අපිට ඕනේ. ඒතකොට 24 නිරූපණය කරන්න පුළුවන් 1.1.3න් ඉස්සරහට අරුණලු අපි බිංදු 3ක් දාලා බිට් 8 කියන එක සම්පූර්ණ කරා. right ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරනකොට අරුණලු අපි මුලින්ම ධන සංඛ්‍යාව ලියන්න ඕනේ. ඒක තමයි අපි කරන පළවෙනි වැඩේ.
ධන සංඛ්‍යාව ලියලා ඊට පස්සේ ඒක එකෙහි අනුපූරණය කරනවා. එකෙහි අනුපූරණය කරනවා කියලා කියන්නේ බිංදු එක බවටත් එක බිංදු බවටත් හැරවීම. right? එහෙම හරවල අපිට එන ඒ අගය අපි කියනවා ඍණ 24 නිරූපණය කරනවා කියලා. තේරුණාද අරුණලු? right? එතකොට දැන් මේ අවස්ථාවෙත් අපි හිතුවොත් බිඳුව ගැන. බිඳුම 8ක් ආවොත් ධන බිඳුව කියලා අපිට අරගන්න පුළුවන්. එතකොට බිඳුවට අනුපූර්ණය කරාම එකේ වටක් වෙනවනේ. ඒතර එකේ වටෙන් නිරූපණය වෙන්නේ ඍණ බිඳුව. ආයෙත් අර ගැටලුව එනවා. බිඳුවට අගයන් දෙකක්. ධන බිඳුව ඍණ බිඳුව. right? ඕක ගැටලුවක්. හරිද? එතකොට මේ තුන්වෙනියට අපි කතා කරන ක්‍රමවේදය දෙකෙහි අනුපූර්ණ අවස්ථාව කියලා අපි කතා කරනවා. එතනදී ඔය ගැටලුව අපිට විසඳ ගන්න පුළුවන්. right? තුන්වෙනි ආකාරය දෙකෙහි අනුපූර්ණ නිරූපණය right? 2's complement representation right? මේකත් බිටු 8 නිරූපණයක්. right? මම මෙතනට අරගන්නම්කෝ ධන 24යි ඍණ 24යි කියන අගයන් දෙකම. ධන 24 සාමාන්‍ය විදිහටමයි නිරූපණය වෙන්නේ. බිංදු 3යි 1/2යි බිංදු 3යි. right? ඒකේ කිසි වෙනසක් නැහැ. ඍණ 24 අපි නිරූපණය කරන්න අවශ්‍ය නම් අපි අර එකෙහි අනුපූර්ණය කරා වගේම මුලින් ධන 24 කන්සිඩර් කරනවා. ඒතර ධන 24 අපිට පුළුවන් බිංදු 3යි 1/2යි බිංදු 3යි කියලා නිරූපණය කරන්න. ඊට පස්සේ අපි මුලින්ම මේකේ එකෙහි අනුපූර්ණය සිද්ධ කරනවා. එතකොට අපිට හම්බ වෙනවා එකේ ඒවා 3යි බිංදු 2යි එකේ ඒවා 3යි. ඒ තමයි එකෙහි අනුපූර්ණ. එතකොට අපි දැන් මේ කතා කරන්නේ දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන්. ඒතර දෙකෙහි අනුපූර්ණය අරගන්න අපි කරන්නේ මේ එකෙහි අනුපූර්ණයෙන් ආපු උත්තරයට අපි එකක් එකතු කරනවා. right? මේකට එකක් එකතු වුණාම කීයද වෙන්නේ? 1 1 2යි දෙකට දෙකේ ගොඩවල් 1යි බිඳුවක් ඉතිරි. 1 1 ආයි 2යි දෙකට දෙකේ ගොඩවල් 1යි බිඳුවක් ඉතිරි. 1 1 2යි දෙකට දෙකේ ගොඩවල් 1යි ආයෙත් බිඳුවක් ඉතිරි. ඊළඟට 1 එකතු කිරීම බිඳුව කියලා කියන්නේ 1 බිඳුව එකේ ඒවා 3. right? එතකොට මෙන්න මෙයාව අපිට අඳුන්න ගන්න පුළුවන් ඍණ 24 කියලා. මෙයා ඉන්නේ එතකොට දෙකෙහි අනුපූර්ණ ආකාරයෙන් තමයි මේ ඍණ 24 වෙන්නේ. පැහැදිලිද? කන්ෆර්ම් කරන්න. ඔවුලමයි. right. හරි. එහෙනම් අපි ලියා ගමු. අපැහැදිලි කවුරු හරි ඉන්නවා නම් කියන්න මම නැවත කියලා දෙන්නම්. right? හරි. ලියා ගන්නකො මේ තියෙන දෙකෙහි අනුපූර්ණ අවස්ථාව.
ඉවර නම් කියන්න ටක් දාලා. නිපුණ සයින් බිට් එක තියෙනවා පුතේ. thank you මතක් කරාට. right? ඒක ගැන කියන්න බැරි වුණානේ. මේකෙත් මේ අන්තිම බිට් එක තමයි අපි සයින් බිට් එක කියලා නිරූපණය කරගන්නේ. right? එතකොට ඍණාගයක් එනකොට නිකම්ම සයින් බිට් එක 1 කියලා එනවා. අපි පරිවර්තනය කරන ආකාරයෙන් ධනාගයක් නම් බිඳුව කියලා සයින් බිට් එක එනවා. right? thank you නිපුණ මතක් කරාට. හරි ඉවරයිද ළමයි? හරි right. හරි එතකොට අවසාන වශයෙන් තියෙන්නේ මේ එකෙහි අනුපූර්ණ අවස්ථාවෙනුයි දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙනුයි ගණනය කිරීම සිද්ධ කරන්න. right? ඔයගලන්ගේ විභාග ප්‍රශ්න වලදී ගොඩාක් වෙලාවට ඔයගලගෙන් අහලා තියෙන්නේ දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ගණනය කිරීම සිද්ධ කරන්න. නමුත් එකෙහි අනුපූර්ණයක් සිද්ධ කරන්න පුළුවන්. මම ඒ ආකාර දෙකම කියලා දෙන්නම්. මම අද එකෙහි අනුපූර්ණ අවස්ථාව කියලා දීලා අපි සෙෂන් එක එන්ඩ් කරමු. දෙකෙහි අනුපූර්ණ අවස්ථාව අපි ඊළඟ දවසේ කතා බහ කරමු. right? તો දැන් අපි කතා කරන්න යන්නේ එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ගණනය කිරීම. right. ඒතර මෙතන ඔයගොල්ලෝ අඳුන ගන්න ඕන දෙයක් තියෙනවා ගණිතයට අදාළව මුලින්ම. right? අපිට පුළුවන් ගණිතයට අදාළව දීලා තියෙන ඕනම එකතු කිරීමක් සහ අඩු කිරීමක්. එකතු කිරීමක් කියන එක නම් අපිට කොහොමත් එකතු කිරීමක් විදිහටම නෙන්නේ.
අපිට අඩු කිරීමක් වුණත් එකතු කිරීමක් විදිහට සකස ගන්න පුළුවන්. right දැන් මෙතනදී අපි පාවිච්චි කරන්නේ මේ method එක. right එතකොට මෙන්න මේ අවස්ථා ටික අරගත්තොත් නේද? දැන් ඔයගොල්ලන්ට ගණිතයේදී හම්බ වෙනවා 3 එකතු කිරීම 5 අවස්ථාවක්. ආයෙ ඔයගොල්ලන්ට හම්බ වෙනවා මම මේ ලකුණු නෑ ලකුණු දෙක ඊළඟට ලියන්න. ඍණ 3 එකතු කිරීම 5 කියලා හම්බෙන්න පුළුවන්. ඊළඟට 3 අඩු කිරීම 5 කියලා හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ ඍණ 3 අඩු කිරීම ඍණ 5 කියලා හම්බෙන්න පුළුවන්. right නුවන්ට ඩේටා වල නිර්වචනය A-level එකේ තිබ්බ විදිහ පොඩ්ඩක් යනවා නම් හොඳයි. මොකද A-level වලදී අර ඩේටා වල ටිකක් වැඩිපුර කියන්නේ ඒගොල්ලන්ගේ නිර්වචනයේ පැත්තෙන් ඒගොල්ලෝ ඒක බලාපොරොත්තු වෙන නිසා. right හරි. එතකොට මේ 3 එකතු කිරීම 5 කියන එක අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ධන 3 එකතු කිරීම ධන 5. ඔගොල්ලෝ පොඩි කාලේදී කරානේ නිකිල කියලා ඡාතිය. අන්න ඒකට දාලා අපි මේ කතා කරන්නේ. ඍණ 3 එකතු කිරීම 5 කියන එක අපිට ගන්න පුළුවන් ඍණ 3 එකතු කිරීම ධන 5. right වැදගත්ම පොයින්ට් එක මෙන්න මෙතන එන්නේ. 3 අඩු කිරීම 5. මේක අපිට අරගන්න පුළුවන් ධන 3 එකතු කිරීම ඍණ 5 කියලා. right ඊළඟට ඍණ 3 අඩු කිරීම ඍණ කියන්නේ ඍණ 3 ඍණ 5 කියන එක අපිට ගන්න පුළුවන් ඍණ 3 එකතු කිරීම ඍණ 5 කියලා. right ඔන්න ඔය දකුණු අත පැත්තේ මම ලියලා තියෙන ආකාරයට ගානක් හදාගන්න ඕගොල්ලෝ පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට විභාගෙදී එන්නේ 3 අඩු කිරීම 5 දෙකේ අනුපූර්ණ ආකාරයෙන් සිදු කර පෙන්වන්න. right ඍණ 3 අඩු කිරීම ඍණ 5 එකෙහි අනුපූර්ණ ආකාරයෙන් සිදු කර පෙන්වන්න. එතකොට අපි නිතරම අපේ මේ ගණනය කිරීම එකතු කිරීමක් බවට පත් කරගන්න ඕනේ. ඒක තමයි මේකේ ක්‍රමවේදය. right ඔයගලන්ට දෙන්නේ එකතු කිරීම සහ අඩු කිරීම විතරයි. එතකොට එකතු කිරීමක් නම් අමුතුවෙන් එකතු කිරීමක් බවට පත් කරගන්න දෙයක් නැහැ. අඩු කිරීමක් තිබුණොත් නැත්නම් ඍණ ලකුණු තියෙන ඒවා තිබ්බොත් ඒක ධන ලකුණක් එක්ක මැනේජ් වෙන විදිහට මේක හදාගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. right එතකොට ඊළඟට ඔයගලන්ට කියන්න පුළුවන් කොහොමද මේ කියන වැඩේ නැත්නම් එකෙහි අනුපූර්ණ ආකාරයෙන් ගණනය කිරීම කරන්නේ සහ දෙකේ අනුපූර්ණ ආකාරයෙන් ගණනය කිරීම සිද්ධ කරන්න කියලා. right මට අද හරියටම 4ට ක්ලාස් එක නතර කරන්න වෙනවා පුතේ මට එළියට යන්න සිද්ධ වෙන නිසා right අපි ඒක නිසා ගණනය කිරීම ඊළඟ දවසේ කතා කරගමු. ඔයගොල්ලෝ මේක ලියාගන්න මේ මාතෘකාව දාන්න එපා මෙතනට. මම මෙතනට වෙන මාතෘකාවක් දෙන්නම්. අපි ඒකේ අනුපූර්ණ කිරීම ඊළඟ මාතෘකාව විදිහට ගමු. මෙතන මාතෘකාව විදිහට අරගන්න. සුළු කිරීමක් නිරූපණය කරන ආකාරය. සුළු කිරීමක් නිරූපණය කරන ආකාරය. right හරි ටක් ගාලා මේක ලියාගන්න. මේක ලියාගෙන අපි සෙෂන් එක එන්ඩ් කරමු. ඊළඟ දවසේ අපි එකතු කිරීම අඩු කිරීම යමු සහ විභාග ප්‍රශ්න ටිකටත් අපිට try කරන්න පුළුවන්. දැන් පළවෙනි පාඩම ඉවරයි. ලබන සතියෙන් එතකොට තුන්වෙනි පාඩමත් ඉවර වෙනවා. ඊළඟ සතිය අපිට ගේට්ස් පටන් ගන්න පුළුවන්. සටියුට් එක ගත්තේ නැති කට්ටිය ගිහලා ටියුට් එක අරගන්න. right ඊට පස්සේ අපිට පුළුවන් ගේට්ස් ලෙසන් එක යන්න. ගේට්ස් ලෙසන් එක යන අතරතුර මම දෙවෙනි පාඩම ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. එතකොට අපිට ඒකත් පැරලල් යන විදිහට පටා ගන්න පුළුවන්. right හරි මේක ඉක්මනට ලියලා ඉවර කරගෙන විශේෂණ එක එන්ඩ් කරමු. මමත් බොහොම ඉක්මනට අද සෙෂන් එකෙන් ලීව් වෙනවා. right ඔයගොල්ලෝ ලියාගෙන ඉවර නම් සෙෂන් එකෙන් ලීව් වුණාට කමක් නැහැ. right හරි පුතේ එහෙනම් ගිහින් එන්න හැමෝටම good night. ඊළඟ දවසේ හම්බෙමු සුපුරුදු වෙලාවට right 3ට හම්බෙන්නේ. හරි
හරි මමත් සෙෂන් එක එන්ඩ් කරනවා මොකද මත් ඉක්මනින් යන්න අවශ්‍ය නිසා right හරි thank you very much හැමෝටම එහෙනම් ගිහිල්ලා එන්න පරිස්සමින් ඉන්න right all right හරි තාම ලියන කෙනෙක් ඉන්නවද මම එහෙමවත් මට සෙෂන් එක එන්ඩ් කරන්න පුළුවන් ලියන කවුරුත් නැත්තම් right එහෙනම් මම සෙෂන් එක මෙතනින් එන්ඩ් කරනවා right thank you very much right okay